ඒ වාක්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. තරුණ කාලය කියන්නේ ජීවිතේ ගොඩක් වෙලාවට ප්‍රිය වූ දේවල් වලට පැතිලා හැඟීම් එක වහල් වෙලා බොහෝ දිනා ජීවිතේ විනාශ කරගන්න කාලයක්. ඒ වගේම තමයි අප්‍රිය දෙයක් ජීවිතේ එද්දී, Taman කැමති නැති දෙයක් ජීවිතේ එද්දී, ඒ නිසාම ජීවිතේ කලකිරලා ජීවිතේ ලොකු විනාශය නැති කරගන්නා බොහෝ දෙනෙක් අද සමාජය තුළ ජීවත් වෙනවා. ඉතින් මේ විදිහට තාරුණ්‍යයේ ජීවිතේ විනාශ වන කාරණාවන් වලට බොහෝ දෙනා යොමු වෙද්දී තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැරෙන්න උතුම් දෙයක් මේ ලෝකේ නැහැ. ඉතින් මේ තථාගත ශ්‍රී සද්ධර්මයෙන් ඔබේ ජීවිතයට මඟ කියන්න යෝන් දහම් වැඩසටහන සතියන්ත සෙනසුරාදා දවසේ ඔබ වෙත අපි අරන් ඉන්නේ. දැන් කාලයක ඉඳලා ඔබේ ජීවිතයට උතුම් දහමේ පිළිසරණ එකතු කර දෙන්න බලාපොරොත්තු ඇතිව. අදත් අපි සූදානම් තරුණ ජීවිතවලට ඒ උතුම් දහම් අවවාද ලබා දෙන යෝන් දහම් වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් අද දවසේදී යෝන් දහම් වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයන් එකතු කරනවා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පදිංචි පින්වත් විශ්ව ප්‍රනාන්දු මහත්මයා. ඉතින් මේ පින්වන්ත පිරිසයි අද දවසේ දායකත්වයේ එකතු කරන්නේ. අද දවසේ වැඩසටහන සිදු කරන්නට මහමෙවුනා භාවනා සුපවාසී අපිට ඉන්න පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් මැදිරියට වැඩම කළා. ස්වාමින් වහන්සේ අපි පළමු කොට බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ඉතින් පින්වන්ත ඔබටත් මතක් කරන්න කැමතියි. ඔබටත් අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක යෝන් දහම් වැඩසටහන ශ්‍රෝතර උපවාහිනිය ඔස්සේ වගේම ලක්විරුක වන්නදුලිය ඔස්සේ විකාශනය කරන්න බැතිපර විකාශන දායකත්වයන් එකතු කරමින් ඔබේ ජීවිතයට ධර්ම දානමය පින එකතු කරගන්න. මොකද මේ තරුණ පිරිසකට මොකද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ උතුම් දහම ශ්‍රවණය කරනවා. එතකොට තරුණ ජීවිත කියන්නේ මේ රටේ අනාගතය නිවැරදි වෙන්නේ. ඒතර ඔවුන්ගේ ජීවිතවලට පිළිසරණ ලබා දෙන මේ වැඩසටහන මෙරිමින් ඔබට විකාශන දායකත්වයක් කරන්න පුළුවන්. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87 071 232 88 87. එදිනේ මතක් කිරීමත් එක්කම අපි වින්නත් ස්වාමීන් වහන්සේට අපි හැමදෙනාම එකතු වෙලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරමු. මෙතෙන් පටන් අපේ ජීවිත සුවපත් කරන ඒ උතුම් අමෘතය වන් වූ ධර්මයේ කියා දෙන්නට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු 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 සාදු. හැමදිනම මාත් එක්කම එකටම තිරුවන් සරණ යමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලය අධිෂ්ඨාන කරගෙන කියන්න මම
සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත මා වූ සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා. හේතු වේවා. වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. කියන්න මාත් එක්කම නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, පින්වත් දරුවනි, ඔබ අප සියලු දෙනා ජීවත් වෙන මේ ලෝකයේදී ඔබ අපි කාටත් මූණ දෙන්න වෙන, ඒ වගේම ඇහෙන, ඒ වගේම දැනෙන, සිතෙන දේවල් තියෙනවා. ඒ ඇහෙන, දැනෙන, හිතෙන දේවල් අපි මූලිකව කොටස් දෙකකට බෙදුවොත් සමහර ඒ ඇහෙන දැනෙන දේවල් අපිට ප්‍රියයි. අපිට මනාප දේවල්. අපි කැමති දේවල්. එතනින් ඊළඟ එක සමහර එකක් තමයි අනිත් පැත්ත. ඒ ඇහෙන දැනෙන හිතෙන දේවල් සමහර විට අපිට අමනාපයයි ඇති කරන්නේ. ඒ කියන්නේ අපිට පේන රූපයෙන් අමනාපයක්. ඇහෙන සද්දෙන් අමනාපයක්. දැනෙන ගඳ සුවඳෙන් අමනාපයක්. ඊට පස්සේ විඳින පහසින් අමනාපයක්. විඳින රස අමනාපයක්. හිතට හිතෙන අරමුණු අමනාපයක්. එතකොට මනාප අමනාප. එතකොට ඔන්න ඔය කරුණු දෙක තුල තමයි අපි ගොඩාක් ඔබ අපි කවුරුත් අපි දෝලණය වෙවි ඉන්නේ.
ඊනකොට ඔයාලට අපිට කාටත් වෙන දෙයක් තමයි සමහරලාට අපි කිව්වනේ ඉස්සෙල්ලා පළවෙනි දෙපැත්තක් තියෙනවා කියලා. ඒ දෙකෙන් පළවෙනි පැත්ත මොකද්ද? මනාප පැත්ත. මනාප පැත්තට අපි ගියොත් ඒ පේන රූපයෙන් ඔසේ එක්ක අපිට කෙලෙස් උපදවනවා. එක්ක රාගය, එක්ක කැමැත්ත, මොනවා හරි අපිට ප්‍රිය දෙයකින් අන්න උපද්දවනවා කෙලෙසයක්. ඒ රූපයෙන්, එක්ක අහන සද්දෙන්, එක්ක ගඳ සුවඳෙන්, ඒ රසයෙන්, ඒ පහසින්, ඒ අරමුණෙන්. ඊළඟට තමයි අනිත් පැත්තෙදිත් ඒ පැත්තෙත් උපද්දවන්නේ අමනාපය වුණාට ඒකෙත් හැබැයි කෙලෙසයක්. ඒ කෙලෙසේ එක්ක ද්වේෂය. එහෙම නැත්නම් ක්‍රෝධය. එහෙම නැත්නම් අමනාප බව. එතකොට එහෙම දෙයක් අර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලින් අන්න අපි ගන්න ස්වභාවය අනුව අන්න අපි උපද්දව ගන්නවා. අපිට ඉපදෙනවා. එතකොට මේ ලෝකේ ඉන්න ඔයාලා අපි හැමෝගෙන් සමහර අයට ඒ කැමැත්තට සමහරු ඇලෙනවා. එයාලා ඒ කැමැත්තට ඇලෙලි ඉන්න සමහර එතනින් ගොඩක් අය ආසයි. සමහර අය දැනෙන අමනාපෙටත් ඒකට සමහරු ආසයි. එතකොට ඒ කියන්නේ සමහර පිරිසක් ඉන්නවා ඒ කැමැති මමනාප දෙකට කැමැත්තෙන්ම ඉන්න අය. අමනාපෙටත් කැමැති, මනාපෙටත් කැමැත්තෙන්ම ඒ කෙලෙස් වලට කැමැත්තෙන් එළි යන අය ඉන්නවා. එතකොට ඒ එතනින් තවත් සමහර කට්ටියක් ඉන්නවා. හැබැයි එයාලා දන්නවා මේකෙන් මගේ හිත හැලෙනවා මේකෙන්. මේකෙන් මගේ හිතට ක්ලේශයක් ඇති වෙනවා. අනේ මම මේකෙන් නිදහස් වෙන්න ඕන. අනේ මට නිදහස් වෙන්න තියෙනවා නම් හොඳයි කියලා හිතන සත්පුරුෂ අහිංසක අය ඉන්නවා. හැබැයි එයාලට කැමැත්ත තිබුණාට එයාලා දන්නේ මම මේකෙන් ගැලවෙන්න හිතන්න ඕන කොහොමද කියලා. ඊට පස්සේ තමයි අමනාප පැත්තට ඒ විදිහම තමයි අර අහිංසක කෙනා. ඒ අහිංසක කෙනා මොකද කරන්නේ? ඒ අමනාප විදිහින් ගැටීම්, ක්‍රෝධය, ද්වේෂය, පරිගැනීම, ගුණමකු බව, ඊර්ෂ්‍යාකම් ඒ වෙනකොට එයා හිතනවා මේක හොඳ නෑ. ඒ ආස නෑ ඒ අකුසලී දියුණු කරන්න. නමුත් එයාට වීරිය හැරි මදි වෙලා එයාගේ ඒක දියුණු වෙලා යනවා. එයාට තේරුමක් නෑ. හිතෙන්නේ එයාට හිතන්න දන්නේ. එයාට තේරෙන්නේ මම මේකෙන් ගැලවෙන්න හිතන්න ඕන කොහොමද කියලා. එතකොට අනේ අහිංසක පිරිස හිතනවා අනේ මට අමනාපෙත් නැතුව මනාපෙකුත් නැතුව මධ්‍යස්ථව මට මේ ජීවිතේ ගත කරන්න තියෙනවා නම් අප්පා කොච්චර හොඳද කියලා. ආනි මධ්‍යස්ථව ජීවිතය අනේ හොඳයි අප්පා ගත කරන්න කියලා හිතන අයට ඒ මධ්‍යස්ථව ඉන්න කියන වචනයක් තියෙනවා බුද්ධ දේශනාවේ. ඒකට කියනවා උපේක්ෂාවෙන් ඉන්නවා කියලා. ඒතර සමහර අහිංසක ළමයි ඉන්නවා, අම්මලා තාත්තලා ඉන්නවා උපේක්ෂාවෙන් මධ්‍යස්ථව ඉන්න කැමති අය. කැමැති තිබුණාට අන්න ප්‍රශ්නේ මොකද්ද? එයා දන්නේ නැහැ ඒ උපේක්ෂාව කොහොමද එයා ඇති කරගන්න හිතන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් අපේ සිතුවිලි පවත්වන්න ඕන රටාවක් අපි තියෙනවනේ. මෛත්‍රියට ආසයි කියලා මෛත්‍රී භාවනාව එයා හිතන්නේ නැත්නම් එයාට මෛත්‍රී වැඩෙනවද? නෑනේ. අන්න ඒ වගේ. දැන් කරුණාවට ආස වුණාට එයා කරුණාවෙන් කායික ක්‍රියාව කරුණාව යොදවන්නේ නැත්නම් වචනේ එයාගේ කරුණාව යොදවන්නේ නැත්නම් එයාගේ සිතුවිලි කරුණාව යොදවන්නේ නැත්නම් අනේ මං ආසයි කිව්වට වැඩක් නැහෙනේ. එතකොට අන්නේ යොදවන්න මාර්ගය දැනන් ඉන්න ඕනේ ක්‍රමේ. ඔන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා මේ ආර්ය විනයේ උපේක්ෂාවෙන් ඉන්න ඕන හැටි. සඳහන් වෙන ලස්සන දේශනාවක් තියෙනවා. මේ දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පොත් වහන්සේලා 3 නමක් ඉන්නවනේ. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේ, දෙවෙනි පොත් වහන්සේ, තුන්වෙනි පොත් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ. එතකොට මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ අවසානම සූත්‍රය. මජ්ක්‍ධිම නිකායෙන් ගත්තොත් අවසාන සූත්‍රය එතකොට. එතකොට මජ්ක්‍ධිම නිකායට අවසාන සූත්‍රය තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. එතකොට අද අපි සාකච්ඡා කරන්නේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මුල් කරගෙන මනාප අමනාප අරමුණු ඇති වෙනකොට
අන්න ඇලීම ගැටීම ඇති වෙන්නේ නැතුව එයා උපේක්ෂාවෙන් වාසය කරන්න සිත හිතන්න ඕන ක්‍රමය අන්න බුදුරජාන්සේ දේශනා කරන ක්‍රමය තමයි අද අපි සාකච්ඡා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ආවා උත්තර කියලා තරුණ තාපස ළමයි බ්‍රාහ්මණ දරුවෙක්. මානවක කියන්නේ තරුණයට කියන නම පාලියෙන්. ඒතර උත්තර කියන මානවකයා තරුණයා ආවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පාරාසරිය කියලා බ්‍රාහ්මණයෙක් ඉන්නවා. ඒ බ්‍රාහ්මණයා ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව ගැන කියලා දෙනවා. එයා කියලා දෙන්නේ හැබැයි මෙන්න මේ විදිහටයි කියලා කියනවා. ඒ බ්‍රාහ්මණයා කියලා දෙන විදිය. කවුද? පාරාසරිය බ්‍රාහ්මණයා කියලා දෙන විදිය. දැන් මේ ඉන්ද්‍රිය භාවනාව ගැන කවුද මේ කියන්නේ? උත්තර තරුණයා. උත්තර කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බවත් ගෞතමයන් වහන්සේ එයා කියන්නේ මෙන්න මේ විදිහට එයාගේ උගන්වන්නේ එයාගේ ශිල්පය දෙන්නේ මේමයි. මෙහිලා ඇසින් රූපයක් දකින්නේ නැත්තම් ඔන්න කෙනෙක් ඉන්නවා කියනවා ඇස් දෙකට දැන් අපිට පේන්නේ මොනවද? රූපනේ. කනට මොනවද හෙන්නේ? ශබ්දනේ. නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, මනසට අරමුණු හිතෙනවා. එතකොට කෙනෙක් ඇසෙන් රූපයක් දකින්නේ නැත්තම්, කනෙන් ශබ්දයක් අහන්නෙත් නැත්තම්, භවත් ගෞතමයන් වහන්සේ ඔන්න ඔය විදිහට ශබ්ද අහන්නෙත් නැතුව, රූප දකින්නෙත් නැතුව ඔන්න ඔය විදිහට ඉන්න එක තමයි පාරාසරිය බ්‍රාහ්මණයා කියලා දෙන ශ්‍රාවකීන්ට කියලා දෙන ඉන්ද්‍රිය භාවනාව කියලා දෙන්නේ ඔන්න ඔකයි කිව්වා. ඒ කියන්නේ රූප බලන්න යන්න එපා. ශබ්ද බලන්න යන්නත් එපා. එතකොට ශබ්දේ තමයි යවුල තියෙන්නේ. රූපේ තමයි යවුල තියෙන්නේ. ගන්ධ සුවඳේ තමයි යවුල තියෙන්නේ. රසයේ තමයි යවුල තියෙන්නේ. පහසේ තමයි යවුල තියෙන්නේ. අරමුණු වල තමයි අවුල තියෙන්නේ. එහෙනම් ඔය මොකෝත් හිතන්නේ නැතුව දකින්නේ නැතුව ඔහේ ඉන්නේ. එතකොට එයා ඉන්ද්‍රිය භාවනාවෙන් ඉන්ද්‍රිය দমনය කරපු උපේක්ෂාවෙන් ඉන්න කෙනාය කියලා තමයි ස්වාමීනි භාගතුන් වහන්සේ මේ පාරාසරිය බ්‍රාහ්මණයා කියලා දෙන්නේ කියලා කවුද දැන් කියන්නේ? උත්තර කියනවා. දැන් උත්තර ওই විදිහට උත්තර දෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවා හරි වැඩේනේ උත්තර. එහෙනම් ඉතින් ওই විදිහට කියනකොට ওই විදිහේ බණක් කියනවා නම් කවුද පාරාසරිය? ওই විදිහේ ඉන්ද්‍රිය භාවනාවක් කියලා කියන්නේ ඕකට නම් එහෙනම් උත්තර. එහෙනම් පුතේ මේ ඉන්ද්‍රිය භාවනාවෙන් ඒකාන්තයෙන්ම ඉහළට කෙල පැමිණියයි ඉන්ද්‍රිය භාවනාව සාක්ෂාත් කරපු අය තමයි කිව්වා අන්ධයෝ ටික කිව්වා. අන්ධ කෙනා තමයි ඉන්ද්‍රිය භාවනාව වඩලා තියෙන්නේ කිව්වා. ඒ රූප පේන්නේ නැහනේ. ඊට පස්සේ තමයි කියනවා ඒ වගේම බිහිර තැනැත්තා තමයි උත්තර ඉන්ද්‍රිය භාවනාව වඩලා තියෙන්නේ කිව්වා. ඔය කියන විදිහට පින්වත් උත්තරය අන්ධ කෙනා ඇසින් රූප දකින්නේ නැහැ නෑ. බිහිරි කෙනා කනෙන් ශබ්ද අහන්නෙත් නැහැ නෑ. කියලා ওই විදිහට පාරාසරිය බ්‍රාහ්මණයාගේ ওই විදිහට අතවැසියාගේ ගෝලයක් දැන් අතවැසිය කියන්නේ උත්තර මානවකයා ওই විදිහට කියනකොට මොකද උනේ? බුදුරජාණන් වහන්සේ ওই විදිහට දේශනා කරනකොට උත්තරට උත්තර නැති වුණා. උත්තරට කට උත්තර නැති වෙලා උත්තර දැන් නිසද්දව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟ මේ ප්‍රශ්නේ වෙනකොට අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ සිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා දැන් උත්තරට කට උත්තර නැති වුණා. දැන් නිසද්දව ඉන්නවා. එතකොට මොකද උනේ? ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා එතනදී භාග්‍යතුන් වහන්සේ ගාවට පැමිණිලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සුගතයන් වහන්සේ මේ ආර්ය විනය අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ගැන කියලා දෙන්න සුදුසු කාලය මේකයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. අනී ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපහට අනුකම්පාවෙන් කියලා දේශනා කරන සීක්වා කිව්වා. ඔන්න එතකොට භාග්‍යතුන් වහන්සේ එහෙනම් පින්වත් මහරණි ආගෙන ඉන්න මම කියා දෙන්නම් කියලා ඔන්න මේ දැන් මනාප අමනාප අරමුණු ඔස්සේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව උපේක්ෂාවක් තුළ හිත පිහිටුවා ගන්න සිතන්න ඕන ක්‍රමය බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා. ඒ තමයි බුදුරජාණන් දේශනා කරන පින්වත් ආනන්ද ආර්ය විනයෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ගැන තියෙන්නේ කොහොමද?
පින්වත් ආනන්ද මේ ශාසනයේ භික්ෂුව ඇසින් රූපයක් දකින විට ඔන්න කැමැත්තක් ඇති වෙනවා. අකමැත්තකුත් ඇති වෙනවා. දැන් භික්ෂුවකෝ ඔයාලා අපි හැමෝටම දැන් මේ කියන්නේ වෙන දෙයනේ. කැමැත්තකුත් ඇති වෙනවා. අකමැත්තකුත් ඇති වෙනවා. ඒ වගේම මනාපමනාප දෙකම ඇති වෙනවා ওই විදිහට. එක්ක මනාපයක් එක්ක අමනාපයක් ওই විදිහට ඇති වෙනවා. එතකොට අන්න ඒ කෙනා මෙහෙමයි දැනගන්නේ කියනවා. මට මෙන්න කැමැත්තක් උපදුනා මේ ඇසින් දැකපු රූප කෙරෙහි. ඔන්න ඇසින් දැකපු ප්‍රියමනාප ඉෂ්ඨ කාන්ත මනාප ප්‍රිය ස්වරූපේ ඇති කරන ඔන්න ඒ රූපෙට දැන් මට කැමැත්තක් ඇති වුණා කියලා අන්න දැනගන්නවා කියනවා. එහෙම නැත්නම් ඒ කෙනා දැනගන්නවා කියනවා මට අකමැත්තක් උපන්නා කියලා අන්න දැනගන්නවා කියනවා. එක්ක කැමැත්තක් ඇති වුණා ඔන්න අකමැත්තක් ඇති වුණා කියලා අන්න තමන් ඉස්සෙල්ලා සෝ ඒවං පජානාති. ඔහු දැනගන්නේය. ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. දැන් අර කලින් මම මේක කී සූත්‍රය කියන්න කලින් පිරිසක් ගැන කිව්ව මතකද? සමහර අයට එහෙම කැමැත්තක් අකමැත්තක් ඇති වුණා දන්නේ ඒ අයගේ වැඩේ කරන් යනවා. එතකොට ඒ අයට එහෙනම් මේක බලපෑවැත්තුවේ නැහැ, අදාළ නැහැ. දැන් ඒ කියන්නේ මේ ශාසනයේ අහිංසක ගුණධර්ම පුරුදු කරන්න ආස කෙනෙක් මේ හිතන විදිය. ඒ කෙනාට හිතෙනවා අකුසල් ප්‍රහාණය කරන්න ආස, කුසලයේ වඩන්න ආස කෙනාට හිතෙනවා මට කැමැත්ත ඇති වෙනකොට අන්න ඒ කෙනාට හිතෙනවා මට දැන් කැමැත්ත ඇති වුණා. ඒ අකමැත්තක් ඇති වෙනකොට නම් අන්න මට දැන් මේ රූපය ඔස්සේ ගැටීම අමනාප බව ඇති වුණා. දැන් මේ ස්වභාවය තේරුම් ගන්න දැනගන්නේ මොකෙන්ද? ඒකට තමයි කියන්නේ සතිපට්ඨානෙ සිහිය කියලා. සිහියෙන් තමයි යන්නේ දැනගන්නේ. ඒ සිහිය මොකක්ද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන. අන්න චිත්තානුපස්සනාවට තමයි මේ කොටස මේ කියන ටිකේ මුල් ටික අයිති. එය දැනගන්න චිත්තානුපස්සනාවේ තියෙන කොහොමද? සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාගී සිත රාගී සිතක් වශයෙන් දැනගන්නවා. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් වශයෙන් දැනන්න. කැමැත්ත දැනගන්නවා අකමැත්ත දැනගන්නවා. එතකොට අන්න දැනගන්න. එතකොට මේක තියෙන්නේ කොහොම කෙනෙකුට? සිහියෙන් ඉන්න කෙනාට තමයි අල්ලගන්න පුළුවන් වෙන්නේ. දැන් කැමැත්ත තේරෙන්නේ නැතුව අකමැත්තද තේරෙන්නේ නැතුව ඉන්න කෙනෙකුට කොහොමත් මේක බෑනේ. එයා අචාරු කරගන්න ඕනේ වැඩි. එතකොට සිහියෙන් අවශ්‍යයි. සිහිය අවශ්‍යයි. ඒකයි කුසලයේ වඩන්ඩ කරුණු තුනක් බුදුරජාණන්සේ අවශ්‍යයි කියලා දේශනා කළේ. ආතාපි සම්පජානෝ සතිමා. සිහියත් කෙලෙස් තැවීම පිණිස උපකාර වන සිහියත් කෙලෙස් තැවීම පිණිස උපකාර වන නුවණත් කෙලෙස් තැවීම පිණිස උපකාර වන වීරියත්. ආතාපි සම්පජානෝ සතිමා. සතිමා කිව්වේ සිහිය කියන එක. ආතාපි කිව්වේ වීරිය. සම්පජානෝ කිව්වේ නුවණ. එතකොට අන්න එයා සිහියෙන් දැනගන්නවා. එතකොට සිහියෙන් දැනගෙන අන්න නුවණින් ඊට පස්සේ සිතන ක්‍රමය යන්න බුදුරජාණන් දැන් දේශනා කරනවා. ඒ නුවණින් සිතමින් අන්න ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ මොකද? වීරිය. අන්න ඒකේන තම තමාස්ගේ වීරිය අන්න ඊට පස්සේ උදා ගන්න ඕන. එතකොට ඒක වීරිය බරෙන් බාහිරින් ඇති කරලා දෙන්න බෑ. ඒක පුද්ගලික දෙයක්. හිතන්න ඕන රටාව බාහිරින් ශාස්ත්‍රුන් වහන්සේ යන්න මෙන්න කියලා දෙනවා. සිහිය තමා තුළින් ඇති කරගත යුතු දෙයක්. සිතට දෙන්න ඕනේ අරමුණ කවද? ඒ තමාටන්න. තමන්මයි. එතකොට අන්න බුදුරජාණන් දේශනා කරන මනාප අමනාප ඔන්න ඔහු මේ විදිහට කැමැත්ත අමනාප දැනගත්තා. දැනගෙන ඔන්න දැන් නූනින් ඉමසන්න ඕන ක්‍රමයේ කියනවා අර දැකපු රූපය ගැන. ඒ තමයි කියනවා මේ දැකපු රූපයෙන් එක්ක කැමැත්ත හරි අමනාප පැත්ත හරි හිතන්න ඕන කියනවා. මේ අපි හිතමු මනාප පැත්ත දැන් හිතනවා කොහොමද මේක හේතුඵල දහමින් හටගත් දෙයක් කියලා අන්නයා දකින්නවා කියනවා. සංකතං. සංකතං කියලා කියන්නේ සංකත දෙයක් වශයෙන් විමසනවා කියනවා. සංකතං ඔන්න කරුණු තුන ඉස්සලා කියන්නම්කෝ. මනාප පැත්තටත් අමනාප පැත්තටත් එයා හිතනවා කියනවා කොහොමද මේ කරුණ සංකතං ඕලාරිකං පාටිච්ච සමුප්පන්නං. ඔන්න කරුණු තුන හිතන්න ඕන. එතකොට පළවෙනි එක මොකද කිව්වේ? සංකතං. සංකතං කිව්ව දැන් මේ දකින්න ප්‍රියම හෝ මනාප අමනාප හෝ ප්‍රිය වූ මේ රූපය ගැන ඇසින් කතා කරන්නේ. ඇසට රූපණී ආන්ගේ පේන රූපී සංකත දෙයක්ය කියලා ආන්නේ ශ්‍රාවකයා කල්පනා කරනවා. ඒතර සංකත දෙයක ලක්ෂණ මොනවද? සංකත දෙයක ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි හොඳට මේව මතක තියාගන්න. ඒ තමයි උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. උප්පාදෝ පඤ්ඤායති කිව්වේ හට ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ අර ඇසෙන් පේන රූපේ කැමැත්තේ හෝ අකමැත්ත පැත්තේ හෝ ඒ පේන රූපේ ගැන උප්පාදෝ පඤ්ඤායති රූපේ හට ගැනීමක් තියෙනවා.
ඊට පස්සේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. ඒ රූපේ නැතිවීමක් තියෙනවා. ඊට පස්සේ තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒ පවතින රූපේ වෙනස් වීමක් තියෙනවා. එතකොට එහෙනම් අන්නේ ශ්‍රාවකයා කල්පනා කරනවා දැන් මට ඔන්න කැමැත්ත උපන්නා. මේ කැමැත්ත සංකත දෙයක්. අන්න මොනවද සංකත දෙය කියපු ගම සංකත කියන වචනේ ඇහෙනකොට ඔයාලට මෙන්න මේ කරුණු තුන මතක් වෙන්න ඕන. දැන් ශ්‍රද්ධාව කියන වචනේ ඇහෙනකොට අපිට මතක් වෙන්න ඕනේ මොකද්ද? සුදු අඳින එක ඊට පස්සේ කළු අඳින්න හොඳ නැහැ, දිගට අඳින්න ඕනේ, කොටට අඳින්න හොඳ නැහැ. ඒව නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. බිම පෙරලා වඳින්න ඕනේ. ඒ කතා නෙමෙයි මතක් වෙන්න ඕනේ. ශ්‍රද්ධාව කියනකොට මතක් වෙන්න ඕනේ ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තථාගතස්ස සද්ධාති අදහගනි කාගේද තථාගතස්ස තථාගතයන් වහන්සේගේ බෝධි බෝධි කිව්ව අවබෝධය ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහගනි අන්න ඒකයි ශ්‍රද්ධාව. ඒතර ශ්‍රද්ධාව කියන වචනේ ඇහෙනකොටම මතක් වෙන්නේ ඔන්න ඕක. ඒ බුදුරජාණන් අරහං සම්මා සම්බුදු විද්‍යාචාර්ය ඒ ගුණ ටික. ඔන්න ශ්‍රද්ධාව. ඒ වගේ සංකත කියන වචනේ ඇහෙනකොටම මතක් වෙන්නේ මොකද්ද? හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා, පවතින දේ තුළ වෙනස් වීමක් තියෙනවා කියන කරුණ. එතකොට ඔන්නේ ශ්‍රාවකයා දැන් ඔන්න ඒ කැමැත්තේ හට ගැනීම, නැතිවීම, පවතින දේ තුළ වෙනස් වීම ගැන ඔන්න දකිනවා. දැන් මොකද්ද මේ හටගත්තේ කොහොමද? ඔන්න දැන් ඇස තිබුණා. ඇසයි රූපයයි එකතු වුණා. දැන් ඔන්නේ ශ්‍රාවකයා කල්පනා කරන හැටි දැන්. ඔන්න අපි හිතන්නකෝ දැන් අමනාප පැත්ත. තරහකාරය අපිට ඔයාලගේ ඔෆිස් එකේ දැන් ඔන්න තරහකාරය බොස් දකින්න උදේ පාන්දර. ඒතර බොස් දකින්නකොට කට්ටියට ගොඩක් අයට මනාප බවක් ඇති වෙන්නේ නැහැ නේ, අමනාපනේ ඇති වෙන්නේ. එතකොට බොස් දැක්ක ගමන් හිතනවා දැන් ඔන්න පුරුදු කරන කෙනෙක් මට අමනාපයක් ඇති වුණා. එතකොට මේ අමනාපය කොහොමද ඇති වුණේ? ඔන්න දැන් හට ගැනීම සංකත දෙයක් කියලා ඔන්න හට ගන්න පැත්තේ හිතනවා. මොකද්ද? ඇස තිබුණා, රූපේ තිබුණා. රූපේ කවුද? ඒ බොස්සන්න. එතකොට ඇසයි රූපය එකතු වුණා. ඇසයි රූපය එකතු වීමෙන් අන්න ඇසී විඥානය හටගත්තා. ඇසයි රූපය ඇසී විඥානයයි කරුණු තුනේ එකතු උඩ කියනවා ස්පර්ශය. ඇසී ස්පර්ශය. උතර මේ ටික මතක තියාගන්න ඕනේ. ඇසයි තිබුණා, රූපේ තිබුණා. ඇසයි රූපේ කරුණු දෙකේ එකතු උඩ කියනවා ඇසී විඥානය. ද්වයම් පටිච්ච භික්ඛවේ විඥානං සම්භූති. කරුණු දෙකක එකතුව විඥානයයි. එතකොට ඇසී විඥානය කිව්වේ ඇසී රූපේ එකතුවට. එතකොට ඔන්න ඇස තිබුණා, රූපේ තිබුණා. ඇසයි රූපයයි. ඇසයි රූපේ ඇසී විඥානයේ කරුණු තුන. ඒකට කියනවා ඇසී ස්පර්ශය. එතකොට අන්න අර ශ්‍රද්ධාව සංකතය කියන වගේ වචන ඇහෙනකොට ඇසී ස්පර්ශය කියපු ගමන් මතක් වෙන්න ඕනේ මොකද්ද? කරුණු තුනක්. මොකද්ද? ඇසයි රූපයයි ඇසී විඥානය ගැන තමයි මේ කියන්නේ. ඇසී විඥානය කියන වචනේ ඇහිච්ච ගමන් මතක් වෙනවා කරුණු දෙකක්. එහෙනම් මේ කියන්නේ ඇසයි රූපයයි ගැනයි. ඒ දෙක එකතු. අන්න ඒකයි ධර්මයේ මතක් කරගෙන නෝනින් සිහි කරනවා කියලා කියන්නේ. එතකොට ඔන්න හට ගැනීම පැත්තනේ දැන් ඇස තිබුණා. ඇසේ රූපේ තිබුණා. ඇසට පෙනෙන රූපේ ඇසයි රූපේ කරුණු දෙක එකතු වුණ ඇසේ විඥානය. ඇසයි රූපේ ඇසේ විඥානයේ කරුණු තුන එකතු වුණ කියන ඇසේ ස්පර්ශය. දැන් ඔන්න ඇසේ ස්පර්ශයෙන් විඳීමක් හටගත්තා. මොකද්ද මේ විඳීම? දැන් බොස්නේ දකින්නේ අමනාපයෙන්. අමනාපයෙන් ඇති වෙන්නේ සැපයක්ද දුකද? අන්න දුකක්. දුක තුල තියෙන දුක් සහගත විඳීම තුල තියෙන බුදුරජාණන් මොකද දේශනා කළේ? ගැටීම. පටිඝානුසය. අන්න ඒ නිසා තමයි ඇතුලේ තරහ වැඩ කරන්නේ. දුක් සහගත විඳීම තුල තියෙන පටිඝය. ඒකයි දුකින් ඉන්න කෙනෙකුට වහශණයෙන් පොඩි දෙයක් කියන්නේ කියම යන හලෝ තමසේ කියලා එලවන්නේ තරහෙන් ඉන්නේ ඇතුලේ. ඒක අනුසයක්. ඒකයි බුදුරජාණන් ශ්‍රී දේශනා කළේ පටිඝානුසය. අභ්‍යන්තරයේ ගැබ් වෙලා තියෙන දැන් ඕලාරිකව පේන ද්වේෂය බයිනවනේ අම්මා තාත්තකට හරි කාට හරි බල්ල පූසා කියලා හරි මොනවා හරි නම් කියලා බනිනවා. එතකොට මේ ද්වේෂය ඕලාරික බවකින් පේනවා. අනුසය කියන එක පේන්නේ නැහැ. ඒකයි අනුසයට දැම්මේ බුදුරජාණන් පටිඝ අනුසය. අභ්‍යන්තරය තුල තියෙන දෙයක්. දැන් සාමාන්‍ය දේශයේ බාහිරට අපිට බයිනවා, කෑ ගහනවා, විවුලනවා. ඒක පේනවා. ඒක ඕලාරිකයි, ගොරෝසුයි. අනුසය යන්න පේන්නේ නැහැ. ඒ දුක් වේදනාව තුල ඉන්න කෙනාගේ අනුසය දුවනවා. ඒ දුක් වේදනාව තුල තියෙන අනුසය මොකද්ද? පටිඝයයි. එයාගේ අභ්‍යන්තරය වැඩ කරන්නේ මේ මොහොතේ තරහ. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ කැමැති පැත්තට. දැන් මේ අමනාප පැත්තනේ කැමැති රූපයක් ගත්තා කියමුකෝ. ඔන්න දැන් බස් කියනකොට ලස්සන ගර්ල් කෙනෙක් පේනවා. එතකොට ඇසයි රූපය එකතු වුණා. ඇසයි රූපය එකතු වුණාට පස්සේ ඇසී විඥානය එකතු වුණා. ඇසයි රූපය ඇසී විඥානයෙන් ඔන්න ඇසී ස්පර්ශය හටගත්තා. ස්පර්ශය මොකක්ද? දන්න විඳීම.
විඳීමෙන් දැන් මොකද්ද සැපසහගත දැන් ලස්සන ගර්ල් නේ. එතකොට අන්න එතන ද්වේෂ නෙමෙයි නේ. එතකොට ශානේ කියලා ඔන්න දැන් යනවා. දැන් එතකොට ඔන්න එතකොට ඇති වෙන්නේ මොකද්ද සැපසහගත විඳීමක්. ඒ සැපසහගත විඳීම තුල තියෙන අනුසය බුදුරජාණන් දේශනා දුක තුල තියෙන අනුසය මොකද්ද කිව්වේ බුදුරජාණන් දේශනා කළේ පටිඝයයි. සැපේ තුල තියෙන අනුසය මොකද්ද රාගයයි. දැන් මේ රාගයේ තියෙන දැන් සාමාන්‍ය රාගයේ ඕලාරිකව තේරුම් ගන්න පුළුවන් නේ. අර රාගය අපිට තේරුම් ගන්න අමාරුයි. ඒ අනුසය තියෙන ඇතුළේ වැඩ කරන්නේ ඇතුළේ දුවන්නේ. ඇතුළෙන් හිත ඉන්නවා මම මෙහෙම කරනවා එහෙම කරනවා අර හේක් යනවා මෙහෙක් යනවා මේවා කණ්ඩායම් දෙනවා. ඒ ඔක්කොම අන්න ඒ දුවන්නේ රාගයට අදාළව තමයි සිතුවිලි පවත්වන්නේ. අන්න ඒකට බුදුරජාණන් දේශනා කළ සැප විඳීම තුල තියෙන රාගානුසයයි. ඒ කියන්නේ කැමැති දේ තුලින් අන්න රාගය උපද්දවනවා. අකමැති දේ තුලින් අන්න ද්වේෂය උපද්දවන පටිඝානුසයනේ තියෙන්නේ. එතකොට ඔන්න හට ගැනීම පැත්ත කල්පනා කරන සංකතිය හට ගැනීමක ඕකයි ඔන්න. එතකොට හට ගැනීම තියෙනවා. නැති වෙන පැත්ත. එතකොට ඇස හේතුවකින් හටගත්තේ. එතකොට ඇසයි රූපයයි එකතු වීමේ ස්වභාවය යන අනිත්‍ය දෙයක්. එතකොට ඇසී විඥානය එහෙනම් අනිත්‍යයි. ඇසෙයි රූපේ ඇසී විඥානයේ කරුණු තුනේ එකතුවට මොකද්ද කිව්වේ? ඇසී ස්පර්ශයනේ. එතකොට ඇසත් අනිත්‍ය නම් පේන රූපෙත් අනිත්‍ය නම් අනිත්‍ය ඇසිනුයි අනිත්‍ය රූපේනුයි කරුණු දෙකේ එකතුවෙන් හටගත්තා වූ දෙයට මොකද්ද කිව්වේ? විඥානයනේ. එතකොට එහෙනම් ඇසේ විඥානයත් අනිත්‍යයි. එතකොට ඇසයි ඇසේ රූපේ ඇසේ විඥානය කියන කරුණු තුනේ එකතුවට මොකද්ද කිව්වේ? ස්පර්ශයනේ. ඇසේ ස්පර්ශයනේ. එතකොට ඇසත් අනිත්‍ය නම් රූපෙත් අනිත්‍ය නම් ඇසේ විඥානයත් අනිත්‍ය නම් ඔය කරුණු තුනේ එකතුවට කියන ස්පර්ශයත් එහෙනම් අන්න අනිත්‍යයි. එතකොට හට ගැනීම තියෙනවා නැතිවීම පැත්ත. පවතින දේ තුල වෙනස් වෙනවා. එතකොට මේ රූපයේ ඔස්සේ අපිට මොකද්ද වෙන්නේ? අපිට දුකයි උපද්දවලා දෙන්නේ. ඒ රූපයේ ඔස්සේ දුක උපද්දවලා දෙනවා කියලා බුදුරජාණන් වෙනස් වෙනවා කියලා කිව්වේ මොකද්ද? ඒ රූපයෙන් අපිට වෙන්නේ කුමක්ද? අන්නර කියපු දැන් ඔය තියෙන දැන් අපි කතා කරන්නේ විඳීම. විඳිනවා කියලා. එතකොට එක්ක සැප විඳීමක් හරි දුක් විඳීමක් හරි විඳින්නේ. ඒ සැප දුක් විඳීම මොකද වෙන්නේ? විඳින දේ අපි හඳුනා ගන්නවා. වේදනා සංඥා. විඳින දේ යන හඳුනා ගන්නවා. හඳුනාගත් දෙයට අනුවන්න අපි චේතනා පහල කරනවා. වේදනා සංඥා චේතනා. එතකොට අන්න චේතනා පහල කළේ චේතනාවට අනුව තමයි එක්ක කයින් වචනයෙන් එයා ක්‍රියා කරන්නේ. එතකොට ඒ චේතනාවට අනුව අන්න ඒකට බුදුරජාණන් දේශනා කරේ කර්මය කියලා. එතකොට අන්න ඒ කර්මය හේතුවකින් හටගත්තේ. බුදුරජාණන් ඒකයි දේශනා කරේ යථා යථායම් පුරිසෝ වේදනීයං කම්මං කරෝති. විපාක විඳවීම පිණිස කර්මයක් කරයිද? තථානම් පටිසංවේදීති. අන්න ඒකේන ඒ විපාක විඳිනවා කියලා ඒකයි බුදුරජාණන් ඒකයි ඒකට සංස්කාර කිව්වේ. සංස්කාර නැත්තම් කර්මය කියන්නේ ඒකයි. ඒතර කර්මයෙන් අන්න ඒ විපාකයක් විඳවන්න ඊට පස්සේ සකස් වෙනවා. ඒ රාගයේ මුල් කරගෙන එහෙම නැත්තම් ඒ ද්වේෂයේ මුල් කරගෙන අන්න ඒ රාගයේ මුල් කරගෙන කයෙන් වචනයෙන් ක්‍රියා කිරීම නිසා අන්න විපාකයක් වෙනවා. ඒ ද්වේෂයේ මුල් කරගෙන එක්ක කයෙන් වචනයෙන් ක්‍රියා කිරීම නිසා අන්න එයාට අකුසලයක් වෙනවා. අන්න ඒකේ විපාකය ළඟට එනවා එයාට පිටිපස්සෙන්. ඒකේ බුදුරජාණන් මේ දේශනා කරන්නේ. එතකොට අන්නේ සියල්ල වෙන්නේ ඒ වේදනා සංඥා චේතන ඕවා මොනවද? අපි ගත්තොත් එහෙම අපි අහලා තියෙනව නේද? ධර්මයේ නාම රූප කියලා වචනයක්. ධර්මයේ තියෙනවා නාම රූප කියලා වචනයක්. එතකොට නාම රූප වල තමයි තියෙන්නේ නාම සහ රූප කියලා කොටස් දෙකක් තියෙනවා. නාම කියන කොටසයි රූප කියන කොටසයි දෙකේ එකතුවට තමයි බුදුරජාණන් එක නමකින් දේශනා කළේ නාම රූප කියලා. නාම කියන පැත්තේ තියෙන කොටස් තමයි වේදීම සංඥාව චේතනාව. දැන් අපි කතා කරන්නේ දැන් මේ විඳිනවා විඳින දේ හඳුනා ගන්නවා හඳුනාගත් දේට අනුව චේතනා පහළන්න නාම ධාතු තමයි මේ නාම ස්වභාවික දේවල් තමයි මේ කතා කරන්නේ. වේදනා සංඥා චේතනා ඔන්න ඒවා. එතකොට විඳීම සංඥාව චේතනාව හටගන්නේ කොහොමද? ස්පර්ශය. එතකොට නාම ධර්මයන්ට තමයි යන්නේ ස්පර්ශයත් ඇති. වේදනා සංඥා චේතනා පස්ස කිව්වේ එතන පාලියෙන් ස්පර්ශයට සිංහලෙන්. එතකොට ස්පර්ශය මානසිකාරය. එතකොට මනසින් අපි අරමුණු හිත ඉන්න ස්වභාවයක් තියෙනවා. ආන්න ඒ ටික තමයි පවතින දේ තුල වෙනස් වෙන්නේ. එතකොට දැන් හටගත්ත ඔන්න ඇසයි රූපයක තුල ඔන්න ඊට ඇසයි රූපයක තුල විදිහට නැති වෙලා යනවා. ඒ වෙනස් වෙන්නේම කුමක්ද? අර වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර ටික තමයි යන්න පවතින දේ තුල වෙනස් වෙනවා කියලා කියන්නේ. ඒ නාම රූප ධර්ම ටික තමයි වෙනස් වෙන්නේ.
එතකොට මෙන්න මේ ස්වභාවයේ ඉන්නේ යුක්ත දෙයක් නේ මම මේ දකින්නේ කියලා අන්නේ ශ්‍රාවකයා හිතනවා. එතකොට එතන එහෙනම් බැලුවොත් එහෙම එතන තියෙන්නේ බොස් කියලා ගන්න දෙයක්වත් නැහැ. ලස්සන ගර්ල් කියලා ගන්න දෙයක්වත් නැහැ. එතන තියෙන්නේ කොමක්ද? හේතු ටිකක් සකස් වීමක්. හේතු ටික නැතිවීමක්. ඒ විඳීම විඳේනාවන් සංඥාවන්ගේ හට ගැනීමක්. ඒ වේදනාවන්ගේ නැති වී යන ස්වභාවයක්. ඒ සංඥාවේ හට ගැනීම සංඥාවන්ගේ නැතිවීමක්. සංස්කාරයන්ගේ හට ගැනීම සංස්කාරයන්ගේ නැතිවීම. එතකොට ඔහු දකින්නේ කොමක්ද? හේතුවකින් හට ගන්නවා. හේතු නැතිවීමෙන් නැති වී යන දෙයක්. ඔන්න සංකතය තුල දකින්න තියෙන්නේ. එතකොට මේ විදිහට දකින්නවා කියන්නේ ඔහු දකින් මේ දැකීමෙන් දරු පින්වත්නි වෙන්නේ මොකද්ද? එයා බුදුරජාණන් දේශනා කරන මේ හේතුඵල මේ විදිහට දකීද අන්න ඒක න සෝවාන් වීමේ දොරටුවේ හැපි ඉන්නේ කියනවා. ඒ කියන්නේ මේක හොඳට නිතර මේ ස්වභාවය පුරුදු හැම වෙලෙම පුරුදු කරනවාද? රාගේනකොට වේවා, ද්වේෂේනකොට වේවා, ගැටීමෙනකොට වේවා, කෑම කනකොට වේවා, රසයක් දැනෙනකොට වේවා මේක සංකතයිනේ. මේක ඊට පස්සේ සංකතං ඕලාරිකං. ඕලාරිකයි කිව්වේ ගොරෝසුයි කියන එක. එතකොට ගොරෝසුයි කියලා කියන්නේ එතනින් රැස් වෙන කර්මය ඒ පටිගයෙන් සහ ද්වේෂයෙන් ඊට පස්සේ කැමැත්තෙන් කී ඇති වෙන්නේ මොකද්ද අපි කිව්වේ සැප විඳීමෙන් රාගානුසයනේ. අමනාපයෙන් පටිඝානුසයනේ ඇති වෙනවා කිව්වේ. එතකොට ඒ අමනාපයේත් සහ රාගයේත් සහ පටිඝේත් රාගානුසයේත් පටිඝානුසයත් බර ඕලාරික දෙයකට ගොරෝසු උපතකට. දැන් පංච උපාදානස්කන්ධේ මේ ඔයාලා චුට්ටක් හරි අහලා ඇතිනේ තියෙනව නේද මෙහෙම කොටසක් මේ පංච උපාදානස්කන්ධය කියනකොට ඒ තමයි මේ යම් රූපයක් ඇද්ද අතීතේ නිරුද්ධ වී ගිය හටගැනීම ආධ්‍යාත්මික වේවා බාහිර වේවා අජ්ජත්තං වා බහිද්ධාවා හීනාවා පනීතාවා ඕලාරිකං වා සුකුමං වාගගා කොයි විදිහට කියන්නේ අර අනාත්ම ලක්ෂණ සූත්‍රයේ සජ්ජායනා කරනකොට කියන්නේ. එතකොට ආන්න එක තමයි මේ කියන ඕලාරිකයි කියලා. එතකොට මේ ඕලාරික කියන වචනේ තේරුම තමයි ඒ ඕලාරික උපත කියලා කියන්නේ ගොරෝසු උපතක්, හීන උපතක් කියන එක. එතකොට මේ පේන දෙයින් හීන උපත අරන් යන්නේ කොහෙටද? අන්න සතර අපායට. ඒ කාමය පෝෂණය කිරීම නිසා දැන් අතනෙන් දැන් කැමැත්ත දේ තුලින් ඇති වෙන්නේ බුදුරජාණන් දේශනා කළේ මොකද්ද? රාගානුසයනේ. මේ රාගානුසයේ හේතුවෙන් ඔහුගේ උපත අරන් යන්නේ අන්න ඒකේ සතර අපායට. ඒකනේ බුදුරජාණන් දේශනා කළේ දැඩි රාගයෙන් ඉන්න වෙලාවක පුද්ගලයා මලොත් එයා දුගති උපදින්නේ කියලා. ඒකනේ බුදුරජාණන් දේශනා කළේ. ද්වේෂයෙන් ඉන්න වෙලාවක මලොත් එයා උපදින්නේ අන්න ඒකනේ සතර අපාය කියලා බුදුරජාණන් නිරේ කියලා දේශනා කළේ. එතකොට අන්න ඒකේ ඕලාරිකයි කියන්නේ ගොරෝසුයි ඒක. ගොරෝසු කියලා කියන්නේ හීනයි කියන එක. ඒක සතර අපායට බරයි කියන එක. එතකොට එයා සිහි කරනවා. සංකත වශයෙන් ගොරෝසු දෙයක් වශයෙන් සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. පටිච්ච සමුප්පන්නං කියලා කියන්නේ ඒ කරුණ පටිච්ච සමුප්පන්නං කියන්නේ පටිච්ච සමුප්පාදයට අයිති දෙයක් කියන එකයි. පටිච්ච සමුප්පාදයෙන් හටගත්තා වූ දෙයක් කියන එකයි. ඒ කරුණ පටිච්ච සමුප්පාදයෙන් හටගත්තා කියලා කියන්නේ හේතු ඵලයන්ගෙන් හටගත්තා වූ දෙයක් කියන එකයි. දැන් හේතු ඵලයන්ගෙන් නේද හටගත්තේ? හේතු මොනවද? ඇස එක හේතුවක්. රූපය එක හේතුවක්. ඇසයි රූපය එකතු වීම විඥානය එක හේතුවක්. ඇසයි රූපය විඥානය කරුණ තුනේ එකතු ස්පර්ශය එක හේතුවක්. ඇසයි රූපය ඇසේ විඥානයයි එකතු වීමෙන් හට ගන්නා ස්පර්ශයෙන් අන විඳීම එක හේතුවක්. විඳින දේ හඳුනා ගන්නවා එක හේතුවක්. සංඥාව හඳුනාගත දේ දෙන චේතනා පහළ වෙන එක හේතුවක්. චේතනා පහළ වෙච්ච දේට අනුවන්න එයා මොකද කරන්නේ? තණ්හාවෙන් ඊට පස්සේ බැඳෙනවා. තණ්හාව එක හේතුවක්. එතකොට බලන්න විඳිනා සංඥා චේතනා ස්පර්ශ විඳීම් ඔය ඔක්කොම තියෙන කොහෙද? ඇස රූප ඔය ඔක්කොම බලන්න කොහෙද තියෙන්නේ කියලා හොඳට පටිච්චසමුප්පාදේ තියෙන දේවල්නේ. ඒකයි මේ හැම එකටම පටිච්ච සමුප්පන්නම් පටිච්ච සමුප්පාදයට අයිති දේවල්. ඒ ඇස කියන්නේ පටිච්ච සමුප්පාදේ හරි දෙයක්. ඒ කොහෙටද ඇස පටිච්ච සමුප්පාදේ තියෙන්නේ කොහෙද? ආයතන 6 කියලා කොටසක් තියෙන්නේ. ඇයි පටිච්ච සමුප්පාදේ සජ්ජායනා කරනකොට ඔයාලට අහුවෙලා තිනේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලආයතන. සලආයතන කියන්නේ ආයතන 6. ඇස ආයතන 6 කොටස් දෙකකට බෙදෙනවා. ආධ්‍යාත්මික ආයතන 6 බාහිර ආයතන 6 කියලා. ඒකේ ආධ්‍යාත්මික ආයතන 6ට තමයි ඇස කන නාසය දිවකය මනස අයිති වෙන්නේ. අන්න පටිච්ච සමුප්පන්නං. ඊට පස්සේ බාහිර ආයතන 6 තමයි මොකද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. ඒ 6. එතකොට අන්න ආයතන 6ට අයිති වෙන්නේ. එතකොට ඇසයි රූපයයි. ඇසයි රූපය එකතු වීමට මොකද්ද බුදුරජාණන් දේශනා කළේ?
කරුණු දෙකක එකතුව විඥානය. එතකොට විඥානය අහුන්නේ නැද්ද? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥානය. එතකොට අන්න පටිච්චසමුප්පන්නම් පටිච්චසමුප්පාද අයිති දෙයක්. ඊට පස්සේ ඇසයි රූපේ ඇසයි විඥානය එකතු වීම කරුණු තුනේ එකතුවට මොකද්ද? ඇසි ස්පර්ශය. ස්පර්ශය අන්න එනවා. අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය භාස්සෝ. අන්න ස්පර්ශය. ඔන්න පටිච්චසමුපාදය තමයි තියෙන්නේ. අයිති දෙයක් ස්පර්ශය. ඊට පස්සේ මොකද්ද? ස්පර්ශය නිසාන විඳීම්. අන්න පස්සපච්චය ඊළඟට පටිච්චසමුපාදේ තියෙන වේදනාව. අන්න පටිච්චසමුප්පන්නයි. පටිච්චසමුපාදේ තියෙන දෙයක්. පටිච්චසමුපාදේ ඇතුලේ කාරණාවක්. ඊට පස්සේ විඳින දේ හඳුනා ගන්නවා සංඥාව. කොහෙටද අයිති කිව්වේ? ඒ කාරණා පොදුවේ ගත්තොත් එහෙම මොකෙටද අයිති කිව්වේ? නාම රූප ධර්ම කිව්වනේ. නාම රූප ධර්ම වලින් නාමයන්ට නැයිති වෙන්නේ කිව්වේ වේදනා සංඥා චේතනා. අන්න ඒ ටික ඔක්කොම. ඒතර වේදනා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. අන්න නාම රූප කියන තැනත් වේදනාව සංඥාව චේතනාව ස්පර්ශය ඔක්කොම තියෙනවා ආයෙත්. එතකොට ඔන්න ඔය ඔක්කොම. එතකොට මෙන්න මේ කියන පටිච්චසමුප්පාදයට අයිති දෙයක්. මේ පටිච්චසමුප්පාදයට අයිති කියලා මේ එහෙම නතර වෙන එකක් නෙමෙයි මේක. පටිච්චසමුප්පන්නං කිව්වේ හරියටම බුදුරජාණන් දේශනා කරන පටිච්චසමුප්පාදයට අයිති දේවල් හැබැයි. ඇතුලේ තියෙන දේවල් ඒ තියෙන දේවලුත් කොහොම ඒවද නිකන් ඔහේ තියෙන ඒවා නෙමෙයි. ඒ දේවලුත් බුදුරජාණන් දේශනා කරනවා කුමක්ද? කය ධම්මං. ඒ විස්පර්ශය, ඒ අවිද්‍යාව, ඒ සංස්කාරය, ඒ විඥාණය, ඒ නාම රූප, ඒ ආයතන 6, ඒ ස්පර්ශය, ඒ තණ්හාව, ඒ කියන්නේ පස්සපච්චය වේදන විඳීම, වේදනාපච්චය තණ්හාව, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භවෝ, භවපච්චය ජාති ඔක්කොම දේවල් පටිසමුප්පන්නන් කියලා කියන්නේ හැම දෙයක්ම කය ධම්මං නැසී යන ස්වභාවයෙන් යුතු දේවල්. ඒ කියන්නේ මොකද්ද? අනිත්‍යයි කියන එක. ඒ ඇස කියන්නේ අනිත්‍ය දෙයක්. අන්න එයා කල්පනා කරන අනිත්‍යයි මේ ඇස කියලා. රූපය කියන්නේ මේ පේන රූපේ අනිත්‍ය දෙයක්. හේතුකින් හටගත්තා හේතු නැතිවීමෙන් නැති වී ගියා. එතකොට මෙන්න මෙයා මනාපමනාප දේ දකිනකොට කල්පනා කරන විදිහ. එතකොට අන්න එහෙම එයා කල්පනා කරන්නේ. මනාපමනාප දේ ගැන. මනාප දේ ගැනත් අමනාප දේ ගැනත්. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා එතකොට ඔන්න කය ධම්මං වය ධම්මං නැසී යන දෙයක්. හේතුකින් හටගත්ත හේතු නැතිවීමෙන් නැති වී යන දෙයක්. නිරෝධ ධම්මං විරාග ධම්මං. ඒ නොයල්ම ඇති කරගත යුතු දෙයක්. නිරෝධ ධම්මං නිරුද්ධ වන ධර්මතාවයන්ගේ යුතු දෙයක් මේ හැම කාරණාවක්ම. ඒ නිසා මේ දේවල් අනිත්‍යයි. ආයෙත් තියෙනවා එතන සංකතයි. ආයෙත් තියෙනවා එතන පටිසමුප්පන්න කියන මේ කරුණු ආයෙම සිහි කරනවා. එතකොට ඒ කියන්නේ කෙනෙක් සංකත වශයෙන් හෝ ඕලාරික වශයෙන් හෝ පටිච්චසමුප්පන්න වශයෙන් හෝ මේ එක කරුණකින් හරි හිතනවා නම් මේ හැමදේම එයා හිතුවා වගේ තමයි ආйти මේ හැම එකක්ම. පටිච්චසමුප්පන්න වශයෙන් වෙනම හිතුවා කියලා එයාට ඕලාරික බව සිහිුන්නේ නැතුව නෙමෙයි. සංකතේ සිහිුන්නේ නෙමෙයි. සංකත වශයෙන් දකින්නවා කියන්නේ තියා හේතුඵල තහම තමයි දකින්නේ. පටිච්චසමුප්පාද වශයෙන් දකින්නවා කියන්නේ සංකත වශයෙන් දකින්නවා කියන එක තමයි. මේ එකින් එකට හැම කාරණාවක්ම එකින් එකට ධර්මයේ සමානයි. රූපේ වෙනම අවබෝධ කරලා විඳීම් වෙනම අවබෝධ කරනවා. ඊට පස්සේ විඳීම් වෙනම අවබෝධ කරලා සංඥා වෙනම එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ආයතනයි ඇස ඉස්සෙල්ලා අවබෝධ කරලා කන ඊළඟට නාස ඊළඟට එහෙම නැහැ. ආයතන හයම අවබෝධ කර යථා ස්වභාවය දැක්කා කියලා කියන්නේ නෝ දකින්නවා. එතකොට මේ ඇස කන නාසය දිවකය මනස ආයතන හය අනිත්‍යයි කියලා හිතනවා කියන්නේ මොකක්ද යා? ආයතනය හට ගන්නා වූ අනිත්‍ය කියන වචනේ තේරුම තමයි හේතුවකින් හට යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. හේතුවකින් හටගත්තද හේතු නැති වී යන ස්වභාවයෙන් නැති වී යන නිසා අනිත්‍යයි. එතකොට ඇස අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? මොකද්ද ඇස හටගන්න හේතුව? පටිච්චසමුපාදයේ තියෙන්නේ. නාම රූප පත්‍ය සලආයතන. ආයතනය ඇතිවන්නේ කුමක් ඇති කල්ලිද? ආරිනියයි තියෙන්නේ. ඒව මතක තියාගන්න ඕන ඉතින්. ඒව මතක තියාගන්න නැතුව ඉඳලා ඉතින් ධර්මය පුරුදු කරගන්න බෑ. යමක් හිතන්න බෑ. එතකොට ආර්ය න්‍යාය කියන්නේ මොනවද කියලා මතක තියාගන්න ඕනේ. ඒව එක්ක ලියා ගන්න ඕනේ දහම්මත් පොතක් අරගෙන. ඊට පස්සේ තමයි බුදු ගුණ මොනවද? දහම් ගුණ මොනවද? සංඝ ගුණ මොනවද? පොඩි සටහන් පොතක් එයා තියාගන්න ඕනේ Tamange. ඊට පස්සේ විඥානය කියන්නේ මොකද්ද? නාම රූප කියන්නේ මොනවද? ආයතන හය කියන්නේ මොකක්ද? එතකොට ආන්නේව පුද්ගලයෙක් තුළ ඒක තමයි එයාගේ දහම් දිනපොත කියලා කියන්නේ. එතකොට ආනේ දහම් දිනපොත ආයේ නැවත නැවත එයා කියවනකොට එයාද ධර්මඥානෙ තමයි ආය ඇති වෙන්නේ.
එහෙම නැතුව හැමදාම මේ අහනවා මේ යනවා තියලා තිබ්බොත් එහෙම අර නිකන් මේ චිත්‍රපටියක් ඔයාලා චිත්‍රපටි බලන්නේ ආන්නේ වගේ තමයි. අද මේ සෙනසුරාදා බණ ඇහුවා ඊළඟ සෙනසුරාදා ඊළඟ එක ඇහුවා ඊළඟ සෙනසුරාදා. එතකොට එහෙම එකක් කියන්නේ. කියපු දේ මතක නැති වෙනවා. එතකොට ඒක අහන්න ප්‍රයෝජනෙයි පිණිස පවතින්නේ නැහැ. එතකොට මේ කියන කාරණාව ආයෙ ලියාගෙන තියාගන්න ඕන. එතකොට තමයි යන්නේ ඒක නැවත නැවත සිහි කරන්න පුළුවන්. එතකොට ඒක ආයෙත් ඔන්න තේරෙන්නේ නැහැ කියමු මේ කාරණාව. ඔන්න ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ නමක් කියලා හම්බෙලා කතා කරන්නේ. ධර්මයේ කතා කරනවා කියන්නේ ඒකයි. එතකොට එහෙම තමයි යන කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ. ධර්ම කාරණා අහගන්නවා කියන්නේ ඒකයි. එතකොට අන්න ඒ විදිහට කල්පනා කරනකොට අන්න ඒ කෙනාට බුදුරජාණන් දේශනා කරන ওই විදිහට ඇස කනගෙන නාසය දිවකය මනස කියන ආයතනය ඔස්සේ අපිට මනාපමනාප දේවල් ගැන කැමැත්ත අකමැත්ත ඇති වෙනකොට ඔන්න ඔය විදිහට සංකත දෙයක් වශයෙන් ගොරෝසු දෙයක් වශයෙන් මේ දේවල් පටිච්ච සමුප්පන්නයි කියලා ওই විදිහට යම් කිසි කෙනෙක් නුවණින් විමසයිද ඔන්න බුදුරජාණන් දේශනා කරනවා හරි ලස්සනයි. ඒ නිසා යම් උපේක්ෂාවක් ඇද්ද ආන්‍යගේ උපේක්ෂාව තුළ සිත පිහිටවනවා කියනවා. ඔන්න බලන්න. එතකොට එයාට ලාභය ලැබුණා කියලා එයාන්න ඒකට ඇලෙන්නෙත් නැහැ. මට අනේ අලාභයිනේ අනේ මට හැමදාම කුඩම්මගේ සැලකිලි අපි කිරෙන් බාල වෙලාද ගග එයා ඒ කතා කිය ඉන්නේ. එතකොට යන්න ලාභයේදී ඇලෙන්නෙත් නැහැ අලාභයේදී ගැටෙන්නෙත් නැහැ. උපේක්ෂාව තුළ මනාකොට වාසය කරනවා. ඊට පස්සේ යසසේදී සතුටු වෙන්නෙත් නැහැ ආහසේදී දුක් වෙන්නෙත් නැහැ. කීර්තියේදී සතුටු වෙන්නෙත් නැහැ අපකීර්තියේදී දුකටපත් වෙන්නෙත් නැහැ. ඒ අපකීර්තිය කියන්නේ සංකත ඕලාරික පටිච්චසමුප්පන්න දෙයක්. අපකීර්තිය කියන්නේ කවුරු හරි බයිනවා නම් ඒකත් සංකත දෙයක්. ඊට පස්සේ ඕලාරික දෙයක් පටිච්චසමුප්පන්න දෙයක්. ඕකයි ලෝකේ යථාර්ථය. අද මිනිස්සු ප්‍රශංසා කරන කටෙන්මනේ හිට බනින්නේ. නන්දාමාලිනිත් කිව්වා අලහන සින්දු වල තියෙන්නේ පූජාසනිය ඔබ හිඳුවා ඔබට පුදුන මේ ලෝකේම හිට ඔබට රිවි නැගිටින්නේ හරි ඒක. ඉතින් ඒක තමයි ඇත්ත. ඒ නිසා මේ ලෝකේ කලකට පූජාසනිය තියෙනවා කෙනෙක් කලකට යාට දොට්ට දානවා. එතකොට පූජාසනිය ඉන්නකොට යා පූජාසනිය ඇලෙන්නෙත් නැහැ. පූජාසනියෙන් බැසුවට පස්සේ ඒකට දුක් වෙන්නෙත් නැහැ. අයියා හැම දෙයක්ම දැකලා පුරුදු වෙලා තියෙන්නේ කොහොමද? සංකත දෙයක් වශයෙන්. පටිච්ච සමුප්පන්න දෙයක් වශයෙන්. ඕලාරික ස්වභාවයතු දෙයක් වශයෙන්. ඒ විදිහට සිත යම් කෙනෙක් පුරුදු කළොත් ලැබෙන ලාභය යන්නේ ඒකයි. ඒ උපේක්ෂාව සුත හිත පිහිටවනවා කියනවා. ඒ උපේක්ෂාවක් ඇද්දේ ඒතං සන්තං ඒ උපේක්ෂාව ඒකාන්තෙම සාන්තයි. ඒතං පනීතං ඒ උපේක්ෂාව ඒකාන්තෙම ප්‍රණීතයි කියලා. ඔයා අන්නේ උපේක්ෂාවට ආසා කරනවා කියනවා. ඒතර මේ විදිහට හිතනකොට පින්වත් දරුවනේ එයාට සමාධිය වැඩෙනවා. මේ විදිහට හිතනවා කියන්නේ ආයේ ඉතින් එයා සුපිරි කෙනෙක් කියන එක. මේ විදිහට හිතුවා කියන්නේ දක්ෂ කෙනෙක්. එයා කෙලෙස් වලට යට වෙන ස්වභාවය ටික ටික අඩු වෙනවා. එයා ශාන්ත වෙනවා. ඊට පස්සේ එයාට ඉතින් තමාගේ උපේක්ෂාව තුළ තමා වාසය කරනවා. එයාට එතකොට අනුන්ගෙන් යහපත් අනුන් හොඳ කීවඩකුත් නැහැ නරක කීවඩකුත් නැහැ. තමන්ට වැදගත් මොකද්ද? තමාගේ ගුණය ආරක්ෂා කර ගැනීමයි. තමාගේ සිත සංවරයයි. චිත්තං ධන්තං සුඛවහං. එයා හැම වෙලෙම බලන්නේ තමාගේ සිත දමනය කරගන්නයි. අරයාගේ ප්‍රශංසාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙයාගෙන් බැනුම් අදාළත් නැහැ. එයා බලන්නේ ප්‍රශංසාව වෙනකොටත් බැනුමක් වෙනකොටත් ලාභයක් වෙනකොටත් අලාභයක් වෙනකොටත් තමාගේ සිත රැක ගන්නයි. වැදගත් වන්නේ කුමක්ද? ආන සිත දමනයයි. ධර්මයේ හැසිරීම යන කුමක්ද? තමාගේ සිත දමනය කර ගැනීමයි. ඒ සිත දමනය කරගත්තොත් තමයි අන්න කෙනෙකුට වාසනාව උදා වෙන්නේ. සියලු අකුසල් දුරු කරන්න සබ්බ පාපස්ස අකරණං සියලු පව් දුරු කරන්න කුසලස්ස උපසම්පදා සියලු කුසල් උපදවා ගැනීම ලාභය උදා වෙන්නේ. ඒතර මේ රහතන් වහන්සේගේ ස්වභාවයක් නෙමෙයි කියන්නේ මේ සාමාන්‍ය සීක කෙනෙක්ගේ ධර්මයේ හික්වෙන කෙනෙක් උපේක්ෂාවක තුල හිත පිහිටව ගන්නව ස්වභාවයයි. ඉතින් මේ ස්වභාවය ඇති කරගන්න ඔයාට අන සාමාන්‍යයෙන් හැමදාම කියන්නේ මොකද්ද? ධර්මඥානය කියන එක තියෙන්න ඕනේ. ඉතින් මේකේ සංකත කියන එක දන්නේ නැත්නම් ඉතින් එයාට තේරෙන්නේ නැහැ මේක. එතකොට ඕලාරිකයි කියන එකත් තේරෙන්නේ නැත්නම් එයාට මේක හරියන්නේ නැහැ. අද බන අප්සෙට්. ඒව තේරෙන්නේ නැති බන ලොකු බර ගැඹුරු බන ඊට පස්සේ පටිච්චසමුපාදය කියන එක තේරෙන්නේ නැත්නම් ඉතින් එයාට අප්සෙට්. ඉතින් ඒ නිසා අප්සෙට් වෙන්නේ ඇයි? ඒක බණේ අවුලක්වත් ධර්මයේ අවුලක්වත් මොකක්වත් නෙමෙයි තමන්ගේ අප්සෙට් එක. මොකද්ද තමන්ගේ අප්සෙට් එක? ඒ තමයි තමන්ට ධර්මඥානයක් නැති එකයි. ඉතින් ඒ නිසා හොඳට ධර්මය කියව ගන්න. ධර්මය හොඳට කියවගෙන
පුරුදු වෙන්න දහම් අත්පොතක් හදාගන්න. ඒ දහම් අත්පොත අද තරුණ කාලෙම ඔයාලා ඇති කර දැන් හිතන්න අවුරුදු 20 කොල්ලෙක් ඉන්නවා කියලා. එතකොට ඔයාලට අවුරුදු 20යි නා අවුරුදු 30 ලැබුවා කියලා හිතන්න අවුරුදු 10ක දහම් අත්පොතක් තියෙනවා. ඒ ලාභය හිතා ගන්න බෑ එතකොට. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම හුරු වෙන්න ওই දේවල් වලට. දැන් අපි මෙමරි කියලා අපි හදන්නේ එක එක්කනාගේ. නිකන් ලට්ටපට්ට ලියලා නෙවන්නේ. අන්න ඒ වගේ ඒවා අයින් කරලා දාලා ඒවා තියාගත්තත් කමන්නේ මොන හරි කමන්නේ සිහිවටනයක් හරි විදිහට තියෙනවනේ. ඒම හරි තියාගෙන දහම් අත්පොතකුත් හදාගන්න. ඒ හදාගත්තොත් ඔගේ වටිනාකම එන්නේ තව අවුරුදු බොහෝ කාලයක් ගියාට පස්සේ. ඒ තුලින් එතකොට ඔයාලටම තේරෙනවා පින්වත් දරුවනේ මේ ධර්මයේ මොකද්ද අධර්මයේ මොකද්ද කියලා ඔයාලා ලස්සනට බෙදා ගන්න පුළුවන්. ඒතකොට ඔයාලට මේ දහම් අත්පොත ඔයාලා දැන් මේ සූත්‍ර කියවනකොට ඒ පොත්පත් කියවනකොට ලස්සන දහම් කාරණා ඇති තියෙනවා නම් ආනිව ලියා ගන්න පුළුවන්. ඒතකොට මේ සූත්‍රේ මට හම්බුණා. ඔන්න දැන් හිතන්න කෙනෙක් මංගල සූත්‍රය කියව කියලා ඔන්න මංගල සූත්‍රේ මංගල කාරණා ටික දහම් අත්පොතේ ලියා ගන්නවා. රතන සූත්‍රයේ කාරණා ටික ලියා ගන්නවා. වාසල සූත්‍රය කියවන වාසල ඇති කරන කාරණා ලියා ගන්නවා. එතකොට අන්න වාසලේ ඒ වාසල සූත්‍රය කියවන් අපි හිතන දහම් අත්පොතේ පෙරලගෙන කියවනවා. අන්න එතකොට යට ආයෙ නැවත ආවර්ජණය වෙනවා. වාසලේක් බව ඇති කරන කාරණා මේවනේ. ඉතින් ඊට පස්සේ එයා තින් ඒ කාරණා වෙන්න එනවනේ අන්න එයා මේක බුදුරජාණන් වාසල අයියාට අන්න මතක් කරලා දෙනවා හිතෙන්. ඒක තමයි සීය කියන්නේ. එහෙම නැතුව මොකුත් නැතුව මේ ඊළඟ එකෙන්ද ඊළඟ එකේ නිකන් පන්ති යනවා වගේ මේ බණ අහලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අහන එක හරියට අහන්න නැත්තම් නොහා ඉන්න ඒක වටිනවා. ඉතින් කොහොමත් මේ නැත්තම් බොරුවට මුකු ගහලා වැඩක් නැහැ නේ. ඒ නිසා මේ හොඳට දහම් කියවගෙන මේ විදිහට මනාපමනාප කරුණු ඔස්සේ ඇතිවනා වූ කරුණු ඔස්සේ අපේ හිත අපි හැම දිනාටම සංවර කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද දිව්‍යයන්ගේ ආරක්ෂාව රැකවරණය ඔබ අප හැම දිනාටම සිහිය නුවණ වීරියම දියුණු වේවා. සාදු සාදු සාදු. නුවණ වර්ධනය කරගෙන අකුසලයෙන් නැත් වෙලා කුසල දහම් වඩමින් ජීවිතය සාර්ථක කරගන්න උපකාරී වන උතුම් කාරණාවන් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට කරුණාවෙන් කියලා දුන්නා. ඉතින් මේ දේවල් අපේ හරියට පිළිපදිනවා නම් අපේ ජීවිතේ වර්ධන විදියක් නැහැ. ඉතින් ඒ වෙනුවෙන් තමයි අද දවසේත් මේ යෝන් දහම් වැඩසටහන ඔබේ ජීවිතයේ නොබර දෙන්නට මඟ කියන්නට තමයි මේ කාරණාවන් සියල්ලක්ම එකතු කරලා දෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා තවත් හෝරාවක් කාලයක් මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම්. එතකොට ඔබට තියෙන ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් වෙනද වගේම ශ්‍රෝතා රූපවාහිනී Facebook live එකත් එක්ක එකතු වෙලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්න අපි සූදානම් පින්වත් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න. ඉතින් ඔබට උන් අවස්ථාව තියෙනවා. ඔබේ හිතේ තියෙන නොයෙකුත් කාරණාවන් ජීවිතේට ධර්මයේ කලපා ගනිද්දී ඔබ කොතනක හෝ තැනක හිර වෙලා ඉන්නව නම් හරි එහෙම නැත්නම් ප්‍රායෝගික ජීවිතේ මේ ගැටලුව විසඳ ගන්න තියෙන ධර්මයෙන් මට මේක තේරෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා මේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න. පින්වත් ස්වාමින් වහන්සේගෙන් අහලා ඔබට උත්තරයක් දෙන්න අපි සූදානම්. ඒතර අද දවසේදී මේ යෝන් දහම් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න වැඩිපුර දායකත්වයෙන් එකතු කරනවා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පදිංචි පින්වත් විශ්ව ප්‍රනාන්දු මහත්මයා. විදේශී රටක ඉඳන් මේ දායකත්වයෙන් එකතු කරන විශේෂයෙන් සැප්තැම්බර් මාස පළමු දින ජන්මදිනයේ යෙදුණු චමින්දු චන්දික් කුලරත්න සහෝදරයාට ඒ වගේම රවින්දු කුලරත්න සහෝදරයාට ආශිර්වාද කිරීම පිණිස එදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න විපින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙන වගේම සුජීවත්ව සිටින කුමාරි කුලරත්න මෑණියන්ට සමන් කුලරත්න පියාණන්ට සහ දැනට අසනීප තත්ත්වයෙන් පසුවන හර්ෂණී ප්‍රනාන්දු මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ අපේක්ෂාව ඇතිව තමයි අද දවසේ දායකත්වයෙන් එක් කරන්නේ. ඉතින් මේ පින්වන්ත පිරිස මතක් කරනවා වගේම ඔබටත් අපි සිහිපත් කරනවා ඉදිරි දිනක දායකත්වයන් ඔබට එකතු කරන්න පුළුවන්. කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට කතා කරලා. මේ මතක් කිරීමත් එක්කම අපි යන්නේ මේ කෙටි විරාමයකට. රැඳෙන්න ශ්‍රද්ධා රූප වාහිනිය ලක්විරු ගුවන්විදුලිය සමගින්ම. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.